අපි අපේ වැඩසටහනට මේ මොහොතේ තෝරගන්නවා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ රචනය. දැන් අපි දන්නවා ගීතයක් කියපුවාම රචනයට අමතරව සංගීතය, ගායනය, ඒ විතරක් නෙමෙයි අද වෙනකොට ශබ්ද පරිපාලනය මේ ඔක්කොම ගීතයක සාර්ථකත්වයට හේතු වෙනවා. මේ මානවසිංහයන් ගැන ගත්තේ අපි අහන ගීතයකට වඩා මානවසිංහයන්ව මතක් කරලා දෙන්න. සාමාන්‍යයෙන් ගීත ගැන අධ්‍යයනය කරන කෙනෙකුට මානවසිංහයන්ගේ භාෂාව කියලා කියන්නේ විශ්වකෝෂයක්. දැන් අපි දන්නවා ස්ථානෝචිත වචන හැසිරීම. මේක හොඳ කවියෙක් තුල තියෙන්න ඕනේ ශක්තියක්. අද අපි ගත්තොත් සරස්වති අභිනන්දනය ඕනම තැනකදී පාවිච්චි කරන. ජගන් මෝහිනී, මధుර භාසිනී, චාරු දේහිනී, කමලවාසිනී, ශ්‍රී සරස්වති දේවී වන්දි. දැන් පොඩි ළමෙක් අහන්න පුළුවන් මොනවද මේ මානවසිංහ ලියලා තියෙන්නේ කියන්න එපා සරස්වති දේවිය ගැන දුර එනකොට වැටකෙයියා මලක් වගේ කියන. එහෙම කියන්නේ නැතිව ඇයි මානවසිංහයන් සංස්කෘත මිශ්‍ර භාෂාවක් පාවිච්චි කළේ සරස්වති අභිනන්දනයට? මොකද මේ සරස්වති කියන්නේ තලවකැලේ තේ දළු වෙන කෙල්ලක් නෙමෙයිනේ. කලාවට අධිපති දෙවගෙන ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ. නමුත් එයාට තේජසක්, ගෞරවයක්, අභිමානයක්, පූජනීයත්වයක් තියෙන්න ඕනේ. ඒ නිසා ආයේ වචන තෝරගන්නවා. ලෝකේම මෝහණයට පත් කරන්නේ ජගන් මෝහිනී, මිහිරි වචන ඇත්ති, මధుර භාසිනී, සුන්දර ශරීරයක් ඇත්ති, චාරු දේහිනී, නෙළුම් මලක වසන්නේ, කමල වාසිනී. නමුත් පොඩි ළමයි දෙන්නුගේ දෙබසක් නිරූපණය කරනකොට මානවසිංහයන් පාණ්ඩිත්වය අතාරිනවා. අකුරට යනවයි කියලා ටිකිරි අයියා බැදිවලමයි ඉන්නකෝ මං ගුරු ගෙදරට ගිහින් කියන්න. ගිහින් කියලා මේ බැද්දේදී අල්ලලා දෙන්න. ටිකිරි අයියාත් ඇට්ටර. යා ටිකිරි අනිත් පැත්තට කියනවා පඳුරු අස්සේ කුරුල්ලන්ට උමරි කරනවා විතරයි. සිලිඳු ඉතින් දර කෙඩුවද මාත් කියන්නම් ගිහින් කියලා පොඩි නැන්දට අල්ලලා දෙන්න. අපි අහන ගීතය අපිට මුණ ගැහෙන්නේ දෛවයෝගයේ චිත්‍රපටයේ. ගොඩක් පරණයි. 1959 තිරගත වෙන්නේ. මේකේ විශේෂත්වය තමයි තනුවකටයි වචන ලියන්නේ. කලින් තාලේ හදලා වචන ලියනවා. දැන් මානවසිංහ දෙපාර්ශ්වයටම දක්ෂයි. ඉතින් සජාන් හුසේන් කියලා ඉන්දිය සංගීතඥයෙක් තමයි මේ තනුව හදලා දෙන්නේ. ඒකට අධ්‍යක්ෂකවරයා මානවසිංහයන්ට කියනවා දැන් මේක දෛවයෝගයේ චිත්‍රපටය කියන්නේ WCලාගේ නවකතාවක් නෙමේ එන්නේ. මේකට පොළොන්නරු යුගයේ පසුබිම් වෙන්නේ සොලි ආක්‍රමණ අපිට ඇති වෙච්ච. එතකොට අපේ රටේ සෙන්පති සොලීන්ගේ අත්අඩංගුවට පත් වෙලා හිරේ දානවා. හිරේ දාපුවාම දැන් සිනමාවක්නේ කලාව කියන්නේ සත්‍ය අමිත්‍යාව. මේ හිර කුටිය ඇතුලේ ඉඳගෙන තමයි මේ සෙන්පතියා මේ ගීතේ ගයන්නේ. ඔහුට බලාපොරොත්තු දෙකක් තියෙනවා. එකක් තමයි හිරේ කඩාගෙන කොහොම හරි එළියට ගිහිල්ලා තමන්ගේ පෙම්වතිය දැකීම. දෙක තමයි නැවත සොලින්ට එරෙහිව සටන් වැදීම. ඒකට අධ්‍යක්ෂකවරයා කියන පරිදි මේ ගීතය ඇතුලේ තියෙන්න ඕනේ ආදරය සහ දේශාභිමානය. ආදරයයි දේශාභිමානය එකට ගලපනවා කියන්නේ අලුවයි පරිප්පුයි කේකුයි කිරිහුදී වගේ. නමුත් මානවසිංහ මේ අභියෝගයේ ආකාරයෙන් ජය ගන්නවා. බලන්න ඔහු ගන්නවා පැරණි වචන ටිකක්. ඒ කතාව පරණයිනේ. කතාව ඓතිහාසික කතාව. ආදරේ රුචිරානි ලියලනවා මා අද සොකි. වැළපෙනවා මා අද හිරගී. ආදරේ රුචිරානි. ඊට පස්සේ හරි ලස්සන සෞන්දර්යාත්මක ප්‍රේමාන්විත වචන. මගේ ආදරයේ සුවනින්දී රස සීන වැලේ එතිලා. ඔබ හීන දකින්නයි දැන්. හමනා සුළඟද මේ එන්නේ. කවදද ඇයගේ මුව කමලේ ඔද වැඩෙන සිනා රසයි ගිලිලා යලිමා සැනසෙන්නේ ආදරී රුචිරානි. ඒ මොහොතේම ඊළඟට ඔහු තුල තියෙන කැකෑරෙන දේශාභිමානයට මානවසිංහයන් අවතීර්ණවා. හාහා ඇයි මේ සතුරු කැළමැද කඳුළු සලා සියලුන් මෙලොවේ. දමරණ්ඩ අවතීර්ණ වෙන හැටි වෙන පැත්තකට කඳුළු සලා සියලුන් මෙලොවේ. ඊට පස්සේ අන්තිමට කියනවා බලපා එඩිපා දැඩි එඩිපා මේ යදම් කඩා පුපුරා යනසේ කකියා යයි රුහිරි. ආදරය දේශාභිමානය සමහර වචන මට පැටලෙන්න පුළුවන් දෙකම එකට මිශ්‍ර කරනවා. ඊට පස්සේ ඇත්තටම අල්ලාජ් මොහිදින් බෙග් මේ ගීතයට දෙන ජීවය ඉතා ප්‍රබලයි. 1959 අපි ගමු 60 කියලා. 70ට 10යි 80ට 20යි 90ට 30යි 2000ට
40යි 2020ට 40යි 20යි 60යි 2021ට අවුරුදු 61යි. අවුරුදු 61කට වඩා කාලයක් ගීතයක් පවතින්න නම් පවතින ජීවගුණය මේ ගීතය තුළ තියෙන්නම ඕනේ. ආදරියේ රුචිරානනේ ලියලනවා තවත් තවසෝකේ වැළපෙනවා මාද ඉරගේ ආදරියේ රුචිරානනේ ලියලනවා තවත් තවසෝකේ වැළපෙනවා මාද ඉරගේ ආදරියේ රුචිරානනේ මගේ ආදරියේ සුවනින්දේ රස සීනේ වැලේ ඇතිලා අමනා සුළඟද මේ එන්නේ කවදද ඇයගේ මුව කමලේ ඔද වැඩන සිනා රසයේ ගිලිලා යලි මා සැනසෙන්නේ ආදරියේ රුචිරානනේ ලියලනවා තව තව සෝකේ වැළපෙනවා මාද ඉරගේ ආදරියේ රුචිරානනේ සතුරු නලමද කඳුළු පෙරා සිහලුම් මේ ලෝවේ නෑනලත වෙන්නේ බලපා තදපා දැඩියලිපා මේ අදම් කඩා පුපුරා යනසේ කකියා ඇයුදී ආදරියේ රුචිරානනේ ලියලනවා තව තව සෝකේ වැළපෙනවා මාද ඉරගේ ආදරියේ රුචිරානනේ ගීතයයි කවියයි වෙනස්. උඟ දෙනෙක් සින්දු ලියන්න උත්සාහ ගන්නවා. හැබැයි සින්දුවක සීමාව තේරුම් ගන්න නැහැ. කවි තමයි ලියන්නේ. කවි ලියලා දුන්නාම හිර වෙන්නේ සංගීතඥයා. තනුවක් දාගන්න බෑ. ගීතයක් කියන්නේ අඩු වචන සංඛ්‍යාවකින් සියල්ල කියලා ඉවරෙන්න ඕනේ. මුල් පේලි ටික තමයි ඊටාම වටින්නේ. ඉස්සර කැසට් විකුණන කාලේ අපි ගිහිල්ලා ඉල්ලන්නේ මුල් පේලි කියලා අපිට දෙන්න ජෝතිගේ රත්තරන් සඳක්. අපි ගිහිල්ලා ඉල්ලනවා. අපිට දෙන්න බිග් මාස්ටර්ගේ කෝටු කෑලි. අපි ගිහිල්ලා ඉල්ලනවා. එහෙම සමහරවිට හාස්‍යජනක දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. ගායිකාවේ නමක් කියලා ඉල්ලන්න පුළුවන් ඕනනම් මට දෙන්න යාගේ රණහංසීවල. එහෙම කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට දෙන්න යාගේ තොල්පිටි විතරක්. එහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඉස්සරලාම වදින්නේ පළවෙනි වචන ටික. මම හිතන්නේ මේක හොද්දටම අවබෝධ කරගත්ත මුල්ම ගීත රචකයා තමයි කරුණරත්න අබේසේකරයන් කියලා කියන්නේ. අබේසේකරයන් ලියනවා ලිවිලා මොන ගීතයක් ලිව්වත් මුල් වචන ටික ඊටාම පැහැදිලිව මතක තිබෙනවා. අනික ඔහුගේ වයස ගැන සලකන්නේ නැතුව ඔහු අතීතයට ප්‍රවේශ වෙනවා. ඔහුගේ අතීත මතකයන්ට ප්‍රවේශ වෙනවා. එහෙම නැත්නම් ඒ කාගේ හරි මතකයන් ඔහු පරිස්සමින් ස්පර්ශ කරනවා තමන් වයසට ගියත්. ඒ කියන්නේ 50 පැන්නත්. ඔහු 50 පැනලා ඉන්න කාලේ හිරිමල් වියේ ගායකයෙකුට ගීතයක් ලියනවා. අන්න ඒ ගීතේ තියෙනවා ආරම්භය කොයිතරම් සරලද. දැන් මෙතන තියෙන්නේ මේ පාසලෙන් සමුගත්ත තරුණේ පාසල් යන කාලේ කියාගන්න බැරි වෙච්ච ප්‍රේමයක් මෙනෙහි කරනවා බොහොම පසුතැවිල්ලකින්. බලන්න වචන කොච්චර අඩුද. සුළඟේ පාවී ඈවිත යාවී මා සිතූ සිතුම් මා පැතූ පැතුම්. අනිත් පැත්තෙන් ගීතයක තියෙන්න ඕනේ කවියකට වඩා වෙනස් වෙන තැනක් තමයි සින්දු ඉස්සලාම ඇහෙනවා.
අහනවා නෙමෙයි. අපි බස් එක යනකොට රේඩියෝ එකක් දාගෙන වෙන වැඩක් කරනකොට අපිට ඇහෙනවා. අද වාගේ මේ රූපවාහිනී තියෙන ඉඳන් බලන්නේ ඉස්සර ඇහෙනවා. ඒ ඇහෙනකොට අපිට එකපාරටම දැනෙන්න ඕන අපේ ජීවිතේ කොහේ හරි ගෑවිච්ච තැනක් හරි සින්දුවේ ස්පර්ශ වෙනවනේ. අපේම නොවුනත් අපට දැනුවත් වෙච්ච තැන. දැන් සුළඟේ පාවිය ගීතේ මගේ ජීවිතේට දැනෙන්නේ මට පොඩි සිද්ධි අතීතේ මතක් වෙන නිසා. ඉතින් මම ගොඩක් තැන්වල කියලා තියෙනවා මෙතනත් කියනවා. දැන් මට මතකයි මම මේ උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ කලා අංශෙන්. නමුත් මම උසස් පෙළ ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ ජීව විද්‍යාව. ජීව විද්‍යාව ෆේල් වෙලා පස්සේ මම හිතුවක්කාරකවට මාස 8ක් කලා විෂයන් කරලා තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. මගේ ඉස්කෝලේදී කලා හැකියාවන් තිබ්බේ නෑ. මම සාමාන්‍යයෙන් හොඳ බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් යනවා පැසිපන්දු ක්‍රීඩකයෙක්. යාලට මාට තමයි පන්ති වලට යන්නේ. ඉතින් බයොලොජි ඉගෙන ගන්නකොට මට අමාරුම විෂය භෞතික විද්‍යාව. මම ටියුෂන් පන්තියකට යනවා. ඒකත් යාලට මාට යන්නේ ගුරුවරයාගේ වැරද්දක් නෑ. නම මං කියන්නම් මෝහන්ලාල් ග්‍රේරෝ මැතිතුමා. බුඩිස් ලේඩීස් කොලෙජ් BLC ඇස්වාට්ටුවට එහා පැත්තේ ක්ලාස් එක තිබුණේ. මම දවසක් ඔය යාලට මාට යනකොට සර් උගන්වනවා ආලෝකය පාඩම. මම ටිකක් වෙලා බලනකොට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. කාච අඳිනවා මේ රේඛා ගහනවා දෘෂ්ටි විතානය මත මෙහෙම ගිහිලා පතිත වෙනවා කියනවා. මට දැන් මේක කොහොමවත් හරියන්නේ නෑ. පැය 3ක් විතර ඉන්න ඕනේ. කරන්න දෙයක්වත් නෑ. පේලි 3ක් ඉස්සරහින් ඉන්නවා. මට හිත ගිය මං ගැන හිත නොගිය ගෑනු ළමයි. දැන් ඉන්න බෑනේ. මන් දන්නේ මට කවි ලියන්න පුළුවන්ද කියලා. මං උනාට ඒ වෙලාවේ ගත්තා පෑන තියෙනවනේ. ඉතින් කොහොමද නෝට් පොතෙන් ගැලෙව්ව කොලයක් ලිව්ව කවියක්. මෙහෙමයි ලිව්වේ. භෞතික විද්‍යා පන්තියේ ඉන්නකොට ඔබේ ඇසේ ආලෝකයේ පෙනීමට ගේරුසගේ ආලෝකය තේරෙන්නේ නැහැ. ඔබේ ඇසේ ආලෝකයේ පෙනීමට අවතල මගේ දැස් උත්තල විය විට ප්‍රතිබිම්බය වුණා ඔබ මගේ ඇස් දෙකට. දැන් ඔක තියන් ඉඳලත් බෑ. සමාජගත කරන්න ඕන. සර් අනිත් පැත්ත හැරිලා බෝඩ් එක පැත්ත හැරිලා උගන්වනකොට මම මේක ගුලියක් හැටියට නමලා පැසිපන්දු ක්‍රීඩකයනේ මම කෙලින්ම ෂූට් කරා පේලි 3ක් උඩින් අර ගෑනු ළමයාගේ මේසෙට වැටෙන්න. කරුමෙට අල්ලපු එහා පැත්තට ගෑනු ළමයා රහසක් කියන්න මේ පැත්තට නැමුණා. ඒ ගෑනු ළමයාගේ ඔළුවේ වැදුනා. එතකොට සර් මේ පැත්තට හැරිලා දැක්කා. අද වාගේ ළමයි නලවපු ඒ කියන්නේ හැමෝම නෙමෙයි අද ළමයි නලවන ටියුෂන් ගුරුවරුත් ඉන්නවනේ. ඒ ගුරුවරු එහෙම නෑ. කෙලින්ම මාව නම් කරා ඔය 4 වෙනි කොන්ක්‍රීට් කණුව ගාව නිල් පාට ෂර්ට් කන්නඩි දාලා නැගිටිනවා. මොනවද නෑන්න කියනකොට අපි නැගිටිනවා. ඒ කාලේ සර්ලා එහෙම කියනකොට යනවා යන්න එළියට කියනකොට ඒ කාලේ තියුණා එහෙම යනකොට පන්තියේ ළමයි සූ ගන්නවා. ගාලා මට ඉතින් 1000ක් විතර ළමින්ගෙන් සූ වැදුනා. ඒවා ඉතින් අපි දරාගෙන මේ සර් ගැන වෛරයකුත් නැතුව ගෑනු ළමයි ගැන වෛරයකුත් නැතුව පන්තියෙන් පිට වෙලා ගියා. දැන් ඒක හැමෝටම එක වගේ නෝනත් බලන්න පාසලේදී මා දිහා net කොනින් බලා ඒ කියුරාස් කතා නෑ සැබෑ වුණේ. කොයිතරම් දැනෙනවද? දැන් ඊට පස්සේ තමයි මේ හරි ලස්සන නිමාවක් මේකේ තියෙන. දැන් අද හුඟක් වෙලාවට තියෙන්නේ බොහොම වැළපීම්. දැන් පිරිමි ළමයි හරියට සින්දු වලින් අඬනවා දුක් වෙනවා. තමන්ගේ පෞරුෂය ගීතය තුළින් තමන්ම නැති කර ගන්නවා. ගායකයෙක් නැති කර ගන්නවා. රචකයෙක් නැති කර ගන්නවා. ඒවා ඉතින් උදාහරණ කියලා අපහාස කරන්න ඕනේ කාටවත්. අහන අය තේරුම් ගත්ත හැනේ මේක මොකද්ද කියන්නේ. දැන් බලන්න කරුණාරත්න බේසිකර් කොයිතරම් මේ දුක කියන එක විඳ ගන්න උගන්වනවද කියලා. ඒකේ හරි ලස්සන වචනයක් තියෙනවා. ගී පොතේහි මා ලියූ ශෝක ගීතේ උල්පතයි ඔබේ නෙතින් හෙළූ බැලුම් ප්‍රිය. ඒක මේ පොතකම නෙමෙයි හදවත නැති පොතේ හරි ශෝක ගීයක් තියෙනවා නම් ඒ දුක උපදින්න පටන් ගත්තේ ඔබ මන් දිහා බලපු වෙලාවේ. හැම සිද්ධියක්ම එකටම යා කරගන්න බැහැ. ඉතින් මම අද වුණා මට සුළඟේ පාවිය ඇහෙනකොට මට මතක් වෙන්නේ භෞතික විද්‍යා පන්තිය. සුළඟේ පාවී ඇවෙත යාවී මා සිතූ සිහින විමානෙන් ගෙනා මා පැතූ
නෙත් උනින් බලා ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ සුළඟේ පාවී ඇවිත යාවී මා සිතූ සිතූ සිහින විමානෙන් ගෙනා මා පැටූ සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතූ අපිව ලොකු ඉතිහාසයකට අරගෙන යනවා. මම හරි ආසයි ඉතිහාසගත තැන් මතක් කරන්න මේ වචන දිගේ දුවනවට වඩා. ඉතින් මගේ ජීවිතයේ 6 පන්තියේ ඉඳන් 10 වසර වෙනකන් ගෙවුනේ කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේ නිවාසිකාගාරේ. ආනන්ද හොස්ටල් එකේ. ඉතින් දෙමව්පියන්ගෙන් ඈත් වෙලා ඉන්න අපිට අපේ ගුරුවරු කරපු එක මේ සුබ සාධනයක් තමයි සතියකට සති අන්තෙදී බොහෝ වෙලාවට මාසෙකට දෙපාරක් හෝ චිත්‍රපටියක් බලන්න එක්කන් යනවා. ඉතින් පොඩි ගාණක් එකතු කරන රුපියලක් 1.50ක් එකතු කරලා දෙන්න පෝලිං ගස්සලා අරන් යනවා. ඉතින් අපි විවිධ හින්දි බලනවා. හින්දි ගොඩාක් ඒ කාලේ තිබ්බේ ඉංග්‍රීසි චිත්‍රපටි බලනවා. සිංහල චිත්‍රපටි ඒ වගේ මේ වාණිජද කලාත්මකද එහෙම කතන්දර නෑ. ඔක්කොම කියලා බලනවා. අපි ගිහලා දාන්නේ බැල්කනියට හුඟක් වෙලාවට. ඉතින් අපිට එහෙම ලොකු සිනමාව ගැන අවබෝධයක් නෑ. නමුත් සමහර චිත්‍රපටි තියෙනවා මතකේ රැඳෙන. දැන් මේ හුඟක් චිත්‍රපටිවල ප්‍රධාන නළුවා ප්‍රධාන චරිතය කියන්නේ ඉතින් මොකුත් නෑ උසට සරිලන මහත පොකුටු කොණ්ඩය කඩවසම් පුරුෂයෙක්නේ. දැන් මම බලන්නේ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ඊටාම මිටි. දැන් අපි ගන්න එක ආබාධිත තත්ත්වයක් ඔය සර්කස් කණ්ඩායම් වල පිනුම් ගහන්න එහෙම ගන්න ඒ විදිහේ චරිතයක්. ඇත්තටම එහෙම කෙනෙක්මයි මේක මේ කැමරාවෙන් හදපු දෙයක් නෙමෙයි. එහෙම කෙනෙක්මයි රඟපෑවේ මේ කතානායකයා බන්දුල ගලගෙදර කියන නළුවා තමයි මේ චරිතය නිරූපණය කළේ. ගමක වලව්වක අවුරුදු 18ක 19ක ඉලන්දාරියෙක්. ඉතින් මේ ගම මැද්දෙන් ගඟක් ගලනවා. ගඟට බොහොම අය නාන්න එනවා. ඔය අතර එක තරුණියක් නාන්න ආපුවාම මේ තරුණයා කොහේ හරි හැංගිලා බලන් ඉන්නවා. දැන් මේක අම්මා දකිනවා. දැන් අම්මට මෙතනද ඇති වෙන්නේ කම්පාවක්. දැන් අපි එහෙම ඔයාගේ වැඩක් කරලා අම්මට අහුණා නම් අම්මා මේ කන මිරිකරට උක්කක් කරනවා තාත්තටත් කියනවනේ. මේ අම්මා කල්පනා කරනවා දැන් උණහා පොළොවට පැටියමැණිකක් කියනවනේ. කවුද මේ ගෑනු ළමයා බලනකොට තමන්ගේ අඳ කුඹුරු වැඩ කරගෙන තමන්ගේම වත්තක පිටියක මේ පරණ වලව්වක් නෙමෙයි පැලක් හදාගෙන දුප්පත් පවුලක ගෑනු ළමයා. ඒ ගෑනු ළමයට ගමේ පෙම්වතෙකුත් ඉන්නවා. නමුත් මේ කිසි දෙයක් ගණන් ගන්න නැහැ. වලව්වේ නිසද බලය පාවිච්චි කරලා මෙන්න මේ තමන්ගේ පුතාට අර රූමත් තරුණිය කසාද බන්දලා දීලා කොළඹ හතෙන් ගයක් අරගෙන අතට පයට වැඩකාරයෝ දීලා බෙන්ස් කාරෙකුත් දීලා ඩ්‍රයිවර් කෙනෙකුත් දීලා කුටුම්බ සත්තාපනය කරනවා. පෞල් ජීවිතයක්
පටන් ගන්න උන්වන හරියට මේක බලපුවම නූතන කාලගෝල දික්තලා කතාව වගේ මේ මතු පිටින් පේන්නේ. දැන් මොකද වෙන්නේ? මේ ගෑනලම ටික කාලෙකින් බෙන්ස් එකේ ඩ්‍රයිවර් එක්ක යාළු වෙනවා, හාද වෙනවා. දවසක් නව යුවල බෙන්ස් රථයේ පිටිපස්සෙන් යනකොට බෙන්ස් කියලා මට මතක කාර් එක බෙන්ස් රථයේ පිටිපස්සෙන් යනකොට දැන් රියදුරා වාහනය පදවගෙන යනවා. රියදුරා තමයි පෙම්වතා දැන්. ඔව් කාර් එකේ බොරු ලෙඩක් අරන් පිටිපස්සට හැරිලා කියනවා ආමත්‍යා බෑලා පොඩ්ඩක් කාර් එක තල්ලු කරනවා. අනේ මේ මිටි හාව මාත්‍යා බෑලා කාර් එක තල්ලු කරනකොට රියදුරා නෝනයි බෙන්ස් එකයි දෙකම අරගෙන යනවා. දැන් මේ මිනිස්සයා පාරේ ටිකක් දුර කාර් එක පිටිපස්සේ එලවගෙන ගිහිල්ලා අර දෙන්න එක අගලක දාලා පස්සේ පැනලා යනවා. පිටිපස්සේ එලවගෙන අඬන්න පටන් ගන්නවා. දැන් චිත්‍රපටි කරුවා මෙතෙන් එනකන් මේ සිනමා පටේ ගේනවා. ඊට පස්සේ අතීත ආවර්ජනයක් තියෙනවා. මෙන්න මෙතෙන්ද ගීයක් යොදා ගන්නවා. මේ චිත්‍රපටි ජවනිකාවට අධ්‍යක්ෂ එච්.ජී. ප්‍රේමරත්නයන් මෙතනදී ගීතයක් යොදා ගන්නවා. මේ චිත්‍රපටයේ සංගීතවත් කරන්ස් විජේවර්ධන වචන ටික ලියන්නේ ධර්මශ්‍රී ගමගේ මහත්තයා. කරන්ස් විජේවර්ධන අධ්‍යක්ෂකතුමා එක්ක යම් රණ්ඩුවකුත් ඇති වෙනවා කවුද මේ ගීතේ ගයන්න තෝරගන්නේ කියන එක. අධ්‍යක්ෂතුමා වෙන ගායකයෙක්ව යෝජනා කරන්නේ. කරන්ස් විජේවර්ධනයන් දැඩිව කියා සිටිනවා ඔහු කොච්චර බටහිර සංගීතය ඇසුරු කරපු කෙනෙක් වුණත් ඔහු දැඩිව කියා සිටිනවා මෙතනදී මේ සින්දුව කියන්න ඕනේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. කොමලලියා බොළඳලියා මාව දමා යන්න ගියා සිව්මෙලියා සිකුරුලියා සිව්මෙලියා සිකුරුලියා සීතල පහස ලබා ලැමරන්වන් සුවඳ සොබා මුව මීරු ලැබුවනෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමලලියා බොළඳලියා මාව දමා යන්න ගියා සිව්මෙලියා සිකුරුලියා සිව්මෙලියා සිකුරුලියා සුදු අද ඒ නෙත කඳුළු බිඳු ආදරයෙන් ඔබ හැදු සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා කොමලලියා බොළඳලියා මාව දමා යන්න ගියා සිව්මෙලියා සිකුරුලියා සිව්මෙලියා සිකුරුලියා
සිකුරුලියා සියුමෙලියා සිකුරුලියා අපි ලංකාවේ විශේෂයෙන්ම මේ සිනමා සංගීතයේ අතීතේ ඉඳන් හුරු වෙලා තිබුණේ උත්තර ಭಾರತೀය හෝ දක්ෂිණ ಭಾರತೀය තනු අරගෙන තාල අරගෙන එව්වට වචන කවුවලා කොහොම හරි තමන්ගේ සිනමා කෘතියේ ගීතමය පැත්ත සම්පූර්ණ කර ගැනීම. ඉතින් ඔකට ඇත්තටම එහෙම ලියන්න දක්ෂ අය හිටියා. මම හිතන්නේ හොඳම දක්ෂයා තමයි කරුණාරත්න අබේසේකරයන්. ඊට පස්සේ ඉතින් ඕන තරම් හිටියා මේ බෙට්ටම් සෙනෙවිරත්න, එතකොට අජන්තාරණ සිංහයන්, සෝම්පාල ලීලානන්ද, හියුගෝ ප්‍රාන්දු මාස්ටර්, මේ ප්‍රේමකිද්දල්ලිස්මත් මේ තනුවලට හරි ලස්සනට ලියුවා. පස්සේ කාලේ කොලේ අයියලා කුලරත්නාරයන්සයන් මෙහෙම ලිව්වා. ඉතින් හැබැයි මේ එක ලේසි වැඩකුත් නෙමෙයි තනුවකට ලියනවා කියන එක. දැන් මට හොඳට මතකයි එක දවසක් මේ මම මගේ මිත්‍ර සංගීතඥයෙක් හම්බෙන්න යනකොට මට ඇහෙනවා කාමරේ ඇතුලෙන් මේ හුරු පුරුදු තාලයක්. තව ටිකක් ලං වෙලා බලනකොට ඒ වචන මං කවදාවත් අහලා නැහැ. ඊට පස්සේ ගැන විස්තර අහපුවම මගේ මිත්‍රයා කාමරේ හිස පීරමින් තමන්ගේ පෙම්වතියගේ නම පරණ හින්දි තනුවකට දාලා ගායනා කරනවා. මම හැබැයි ඒලා ටිකක් කල්පනා කරා මේක කොච්චර අපූර්ව දෙයක්ද කියන එක. මෙන්න මෙහෙම එයා කී හැටි මට ඉතින් හරියටම තාල මතක නැහැ. මෙන්න මෙහෙම එයා කියනවා. Hanuma Pereira, Hanuma Pereira, Hanuma Pereira, Hanuma Pereira, ra 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 ra. මට මතක් වෙනවා රජ්පාල් චිත්‍රපටයේ මේ ගීතේ. එතකොට මේ තනුවලට වචන දාන එක ලේසිත් නෑ. දාපුවම හරිය ලස්සනයි. කරුණාරත්න අබේසේකරයන් නම් ඒක කරා පුදුම විදිහට විනාඩි 13ක ගීතයක් පේනවා උත්තර ಭಾರತೀಯ අඟුලිමාල චිත්‍රපටියේ. ඉතින් මෙන්න මෙතනදී හුඟක් අය උත්සාහ කරා සිංහල සිනමාවට අපේ ස්වාධීන සංගීතය සපයන්න. ඉතින් මුල් කාලේ සුනිල් ශාන්ත මාත්‍යරගෙන් ඉඳන් සිසිර සේනාරත්නලා, ඊට පස්සේ පණ්ඩිත් අමරදේවයන්, මම මේ මුල් කට්ටියගේ නම් විතරයි කියන්නේ පණ්ඩිත් අමරදේවයන්, ඊට පස්සේ කේමදාස සූරීන් අපිට මතක් කරන්න සිද්ධ වෙනවා සරත් දසනායක කියන නම්. මම මේ කියන්නේ මේ රෝණ වීරසිංහ ඒ සමාන්තර පරපුර නෙමෙයි ඊට කලින්. ඉතින් මෙතනදී සරත් දසනායකයන් ගත් මග සහ අමරදේවයන් ගත් මගත් කේමදාසයන් ගත් මග වෙනස්. කේමදාසයන් හුඟක් කරාට බටහිර සංගීතය ඇසුරු කරා. උත්සාහ කරා කොහොම හරි මේ වචනය ඉක්මවන්න සංගීතය සපයන්න. ඉතින් ඔහුට එහෙම ලොකු අවස්ථා ලැබුණේ නැහැ. මොකද හුඟ දෙනෙක් හින්දි තනු මත තමයි යපුනේ. ඔහුට අවස්ථාව දුන්න එක අධ්‍යක්ෂකවරයෙක් තමයි KW පෙරේරා මහත්මයා. ඒතර මම දන්න තරමට මේකට විරුද්ධ වෙලා තියෙනවා සමකාලීන හුඟක් මිත්‍රයෝ. KW පෙරේරා මහත්මයාට ඔන්නෝකට හින්දි තනුවකට වචන ටිකක් ලියව ගන්නවා මේ සල්ලි නාස්ති කරගන්න නැතුව කියන චෝදනා කරලා තියෙනවා. KW පෙරේරා මහත්මයා අරගන්න නැතුව කේමදාස් මාස්ටර්ටම සංගීතය දෙන්න තීන්දුව කරනවා. ඉතින් මේකේ අපූර්ව ගීත දෙකක් කාටත් මතක හිටිනවා. වචනයට යාදුර ගොස් ඉවර වෙන තැන සංගීතය පටන් ගන්නවා කියන එක ඔප්පු කරලා පෙන්නපු. එකක් තමයි හරුන් ලන්ත්‍රා මහත්මයා සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කරන සුළං කුරුල්ලෝ කියන ගීතය.
හැබැයි අපි අහන්නේ මේ අනික් ගීතය සුරංකුරවල ලියන්නේ ධර්මශ්‍රී ගමගේ මහත්තයා, මේ ගීතය ලියන්නේ ධර්මශ්‍රී ගමගේ මහත්තයා. ඒකෙත් ආදරයට වටිනාකමක් දෙන්න සංගීතය තනුව තාම මිහිරට යොමු කරනවා කේමදාසයන්. ආදරේ රන් විමනි මැණික් හඳක් පායලා. දැන් පටන් ගන්න තැනම බලන්නකෝ වචන ටික. ආදරය කියන රත්තරන් විමානයට මැණික් හඳක් පායනකොට ආලෝකයේ කොච්චර විමානෙත් රත්තරන් පායන හඳත් රත්තරන්. අපේ ගැමියෝ කිව්වේ යන්තම් සිනා නුඹේ මූණේ කුමක් වැනි රන්දම් වැලක මල් පෙති යමුණුවා වැනි අන්දම්මයට සරිකරතොත් කුමක් වැනි පන්දම් වැට උඩින් හඳ පෑයුවා වැනි. පන්දම් වලට හඳ පායපම කොච්චර එළියද? ඒ වගේ තමයි ආදරේ රන් විමනේ මැණික් හඳක් පායලා ජීවිතේ එළියමදින් සිහින ලොවෙන් පාවෙලා ලස්සන වචන ලස්සන තනු සහ ලාලිත්වයෙන් යුතු සුගායන එකතු වෙච්ච තැන අමතක නොවන ගීත බිහි වෙනවා. මේ සිංහල චිත්‍රපටි සංගීත ඉතිහාසයේ එක්තරා සම්දිස්ථානයක් සැනසුම කොතනද මට මතක හැටියට 1967 කේමදාසයන්ගේ සංගීතය. Ubi
ඕනෑම කෙනෙක් තමන්ගේ මාතෘ භූමිය පිළිබඳව ආඩම්බර වෙන්න ඕන. ඒ වගේම තමයි දුක් වෙන්න ඕන තැන දුක් වෙන්නත් ඕනේ. දුක් වෙන්න ඕන තැන ආඩම්බර වුණොත් එක්ක එක මෝඩකමක් නැත්තම් පිස්සුවක්. දැන් අපි දන්නවා අයියම් මාරයි ඊරේගොල්ල මහත්තයා කියලා කියන්නේ ලංකාවේ හිටපු අධ්‍යාපන ඇමති කෙනෙක්. එයා ලියලා තියෙනවා ගීතයක් ලෝකෙන් උතුම් රට ලංකාවයි ලංකාවයි ශ්‍රී ලංකාවයි අප නිජ භූමිය ලංකාවයි. ඇත්තටම හොඳයි. එතෙන්ද තමයි අපේ ලංකාව පැමිණිය යුත්තේ. හැබැයි අපි අවංකව හදවතට එකඟව කල්පනා කරලා බලන්න ඕන එහෙම පැමිණියාද? ඒ විතරක් නෙමෙයි මම දන්න තරමට එකල ලංකාවේ පරිපාලනයට එංගලන්තෙත් පොඩි ණයක් වෙලා තිබෙනවා දෙවන ලෝක මහා යුද්ධේ ඉවර වෙනකොට. දැන් එහෙම රටකට නිදහසත් ලැබිලා විවිධ බුද්ධිමත් පාලකයෝ විවිධ ආණ්ඩු යටතේ මේ රට පාලනය කරලා ඇයි අපිට බැරි වුණේ ඒ වාගේ අදීන රටක් බවට පත් වෙන්න? ඇයි අපි මෙච්චර යම්තත් මේ ආඝාතයකට වැටුනේ? එතකොට මේවා අපි කල්පනා කරන්න ඕනේ කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න නෙවෙයි. ගිය නුවණ ඇතුන්නවාවත් අද්දන්න බෑ. එහෙනම් අපි මේ තත්ත්වෙන් අත්මිදෙන්න ඕනේ. දැන් 1987 සුනිලාරත් මහත්මයාගේ රචනාවලින් සහ නන්දාමාලිනී මහත්මියගේ ගායනාවලින් සන්නද්ධව පවතෝ පවන ප්‍රසංගය මේ ගැන හොඳ නරක කියවෙන්න පුළුවන්. නමුත් මේකේ තිබුණු ඇතැම් ගීත තියෙනවා අද නැවත වරක් අර මං කියපු කාර්යය අතීතයට ඇඟිල්ල දික් කරන්නේ නැතුව අද පටන් හෝ මේ රට ගොඩනගිය යුතු කියන හැඟීම මේ પરම්පරාව සහ අනාගත પરම්පරාව තුළ ඇති කරන්න ඉතා අපූර්ව ගීත මේ ඇතුළේ තිබුණා. එක ගීතයක අපි දකිනවා ලංකා මාතාව කැඳවනවා අධිකරණයට, ධර්මාධිකරණයට, නිකන් අධිකරණයට නෙමෙයි. ඊට පස්සේ තුන්වෙනි පුද්ගලයෙක් අපි නීතිඥයෙක් එයා මේ ලංකා මාතාව පිළිබඳව විනිශ්චයකරුට කරුණු ඉදිරිපත් කරනවා. ආන්ගේ කරුණු දිහා චුට්ටක් බලන්න. බලලා ඒක ඇත්තද නැත්තද කියලා තීරණය කරන්න. ඊට පස්සේ මේ ලංකා මාතාව අපි ගොඩගන්නේ කොහොමද කියලා එකවන්ව කල්පනා කරන්න. ධර්මාධිකරණයට කැඳවී ස්වාමීන්
සර පුදා මෙක ගැහැට පින්දාය සල්ලි ලුණට රැවටෙමින් සියරු සිරු පිදුආය ඉසුරු සඳහා ඔවුන් උගසටද තැබුවාය අසරණව අද මෙසේ මහ මඟට වැටුණාය මැදී නම ලංකාය ඉන්දියන් සාගරේ වසන්නේ මුසාවෙන් මුලාවී සිටින්නේ විමුක්තිය නාමයෙන් හඬන්නේ මැදී නම ලංකාය අපි ගැන මම ඉගෙනගත්ත පාසල විසින් අපේ ලංකාවට හුඟක් ගීත රචකයෝ දායාද කරලා තියෙනවා. මම ඒක මතක් කරන්න ඕන. කොළඹ ආනන්දේ, ඩෝල්ටන් අල්විස් මහත්තයා, ඒ වගේම බණ්ඩාරකේ විජේතුංගයන්, ප්‍රේමකීර්ති අල්විස්, කුලරත්න ආර්යවංශ, ප්‍රනීත් අබේසුන්දර, පස්සේ කාලෙදී සිසිර දිසානායක, දමාඋල්ලඤ්ඤන්, එහෙම රන්වල සර්ගේ සින්දු ලියපු තවත් ඉන්නවා. මම මේ මතක් කරේ මේ අතර අපිත් ඒ හුඟක් කලාවට දැන් සමහර අය ජීවතුන් අතර නැහැ. ඉතින් කුලයයි අපි කියන්නේ යමක්කමක් අහගන්න ඕනේ වුණාම අපි කුලයට කතා කරනවා. දැන් ওই කුලයගේ ගීත රචනා කලාව හරි අරුම පුදුමයි. දැන් සමහර ලාවට ඔය 80 දශකයේ මුල් භාගය විතර මේ විචාරකයෝ කුලයයි සින්දු වලට බැන්න. මොකද මේ තරුණ තරුණියන්ට තිබුණා ඒ කාලේ ලියුම් ලිවීමේ උණක්. අද නම් ඉතින් නෑනේ, ඔක්කොම SMS ගහනවා. ස්වදේශීය ආලය විදේශීය අකුරු වලින් ටයිප් කරලා සයිබර් අවකාශයට මුදාහරිනවා. ඉස්සර එහෙම නේ ලියුම් ලියනවා. ඉතින් ලියුම් ලියනකොට ශීර්ෂ පාඨවලට හුඟක් කලාවට ජනප්‍රිය සින්දු වල වචන තමයි යොදාගන්නේ. ඉතින් කුලයගේ සින්දුවක් තිබුණා ඒ කාලේ. රත්තරන් නෙද්දිකින් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්. මේක අසාර්ථක ගීත රචනයක් කියලා විචාරකයෝ බැන්න. හැබැයි උන් දැනගෙන හිටියේ නෑ 2010 විතර පහු වෙනකොට කෙබඳු ගීත රචනා බිහි වෙයිද කියලා. හැබැයි දැනගෙන හිටියා නම් කුලයට කවදාවත් බයින්නේ නෑ. ඔහුගේ ගීත රචනා කලාව විශාල පරාසයක මේ බෙහෙදිලා තියෙනවා. ඊළඟට ඔහු තනුවලට ගීත ලියන්න හරි දක්ෂයෙක්. නැති ඔක්කොම මතක් කරන්නේ මේ වෙලාවේ. දැන් උදාහරණයක් හැටියට සරත් දසනායක මහත්තයා මధుර තනුවක් නිර්මාණය කරනවා. මේකට කුලයේ වචන කීපය ලියන්නේ පාවෙන නිල්වලාවි අමරදේවයන් ගායනා කරනවා. ඊළඟට තේමාවල් වල වපසරිය ඒක හරි වෙනස්. කුලයක් ගමේ මිනිහෙක්, දකුණු පළාතේ ගමක උපන්න කෙනෙක්. ඒ නිසා මේ ගැමි භාවිතයේ ලක්ෂණ උගේ මුලේ ඉඳන්ම තිබ්බත් දැන් ඊට පස්සේ මේ මෑතදී මම දුරකථනයෙන් කතා කරනකොට දැන් අපි හුඟක් කලාවට අපිට දැනෙන විදිහට ගීත ගැන කතා කරන්නේ. මම කුලයෙන් ඇහුවා කුලේ ඇයි මාවුලන් කියන සින්දුව ලිව්වේ අමරදේව මහත්තයාට කියලා. කුලේ ලොකු කතාවක් කිව්වා. පුංචි කාලේ ගමේ ඉන්නකොට එයාටත් හිටියා මල්ලියෙක්. ඉතින් පස්සේ ගමෙන් අත්තර නගරට ආවා. මල්ලිත් ඈත් වුණා, දුරස් වෙලා ගියා. ඊට පස්සේ කුලයට යන්න සිද්ධ වෙනවා අර අතෑරපු ගමට කාලෙකට පස්සේ. කාර්ය පස්සේ ගියපුවාම ඔහුට මොහොතකට කුඩා කාලේ මැවිලා පේනවා චිත්‍රපටියක් වගේ. අර වැඩියම ආදරය කරපු මල්ලිත් මතක් වෙනවා. ඊට පස්සේ ඔහු කල්පනා කරනවා මේ ළමා කාලෙට අපිට ආය අත පොවන්නවත් පය තියන්නවත් බෑ. ඒතර ඔහු කම්පා වෙනවා. ඔහු අතීතය මතක් කරනවා. මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා මේ ගස් යට මී වැහි වැහැලා බාලයෙන් පාන්දරෙන් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා.
මාවුලන් රැපුරාම රංචු කැසිලා මීගස් යට මී වැහි වැහැලා බාලෙමෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදිලා මං එනතුරු හනා වැටෙති නුඹට දැනුම් පාළුව දුක මෙදා මටයි මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා මාවුලන් රැපුරාම රංචු කැසිලා මීගස් යට මී වැහි වැහැලා බාලෙමෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ හොල්මන් ගැන කතා කියාදී මගේ ඇඟේ දැවටිගෙන අසා උණු මලේ නුඹ නැතිදා මට තනිකම දැනෙනවා මාවුලන් රැපුරාම රංචු කැසිලා මීගස් යට මී වැහි වැහැලා බාලෙමෙන් පාන්දරින් ඇහිඳින්නට යන්නට බෑ මට තනියක් දැනෙනවා